නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙකුටම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි අද ඔබ මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් අද මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිසම උපකාර වෙන නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද ඔබට ඊටාම වැදගත් සීලේ තුල කොහොමද අපි අපේ මේ රාගාදී සිතුවිලි යටපත් කරගෙන ඒ උතුම් සීලයක් උතුම්ම විදිහට ආරක්ෂා කරගන්නේ. ඊළඟට මේ සමාජය තුළ අපිට පේනවා දැන් දවසින් දවස මිනිස්සු මහා විකෘති විදිහට කෙලෙස් වලින් විකෘති වෙමින් සමහරලාට මේ වයසක ආච්චම්මලට පවා ඉන්න නොදී ඊළඟට පුංචි දරුවන් පවා පාසල් යන දරුවෝ එක්ක පොඩි දරුවෝ සමහර වෙලාවට සමූහ වශයෙන් ඒ දරුවන්ව විනාශ කරමින් මෙවැනි මහා පුදුම විකෘති කාම ආසාවන් තුළ සමාජයේ තැන් තැන් වලින් අපිට අහන්න ලැබෙන අර මෘග සංඥා පහළ වෙනවා වගේ සිදුවේ. එතකොට මේ තුල බොහෝ දෙනෙක් මේ ගැන කතා කරන්න ඊළඟට මේ ශික්ෂාපදයක් ධර්මානුකූලව විස්තර කරන්න මැලි වෙන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ඔබට ධර්මයේ තියෙන කාරණා, මේකේ තියෙන භයානකකම, කොහොමද අපි වැරදි කාම සේවනයෙන් වැළකීම කියන්නේ මොකක්ද? බ්‍රහ්මචාරී ජීවිතය කියන්නේ මොකක්ද? විවාහ වෙනකන් කෙනෙක් ආරක්ෂා කළ යුත්තේ මොන වගේ ශික්ෂාපදයක්ද? මේ කාරණා අපි අද ධර්ම දේශනාව තුළ ධර්මානුකූලව බුද්ධ දේශනා ඇසුරෙන් අපි සාකච්ඡා කරන්න කල්පනා කරනවා. පින්වතුනි, මේ දේශනාවේදී ඔබට ඊටාම වැදගත් ආදීනව ගැන, විපාක ගැන තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ කාලේ තේරී ගාථාවල සඳහන් වෙන රහත් භික්ෂුණියකගේ අතීත ජීවිත කතාවක් තියෙනවා. ඒ කතාව අපි ඉගෙන ගන්නකොට, විමසලා බලනකොට, නුවණින් මෙනෙහි කරනකොට අන්න අපිට තේරෙනවා මේ රාගය තුල සමහරලාවට විනාඩි කිහිපයක මේ පුංචි ආස්වාදයක් තුල මිනිස්සුયો විකෘති විදිහට දුවාගෙන ගිහිල්ලා, හමාගෙන ගිහිල්ලා අන්ධ වෙලා කල්ප ගණන්, ආත්ම ගණන් සසරේ විදෝ දුක් විඳ විඳ යන සංසාරේ භයානක විපාකවල ස්වභාවය. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලේ, ඒ කාලේ බොහෝම ධනවත් සිටු පවුලක එකම දියණිය, බොහොම ලස්සන දරුවා, බොහෝම සල්ලි තියෙනවා ධනවත් පවුලක එකම දුව. මේ දුව තරුණ වයසට එනකොට බොහෝම ලස්සනයි. ඉතින් දෙමව්පියෝ කල්පනා කරා පාරේ ගෙනිච්චත්, තැනකට එක් කරගෙන ගියත් බොහෝ තරුණයන්ගේ ඇස ගැටෙනවා. බොහෝ පිරිසක් මේ කෙනාගේ අතපතාගෙන විවාහ වෙන්න යෝජනා අරගෙන එනවා. දෙමව්පියෝ කල්පනා කරා මේ දරුවා අමාරු වැටෙන්න කලින් අපේ පවුලට ගැලපෙන බොහෝම සුදුසු හොඳ කෙනෙක් හොයලා විවාහ කරන්න ඕන. ඕනම දෙමව්පියෙක් කල්පනා කරන්නේ මේ විදිහට. එහෙම හොයලා ඉතින් මේ දරුවත් බොහොම කීකරුයි, දෙමව්පියන්ට කීකරුයි. ඉතින් දෙමව්පියන්ගේ කීම මත වෙන තරුණයෙක් එක්කවත් ආදර සම්බන්ධයක් ඇති කරගන්න නැතුව හිටියා. ඉතින් දෙමව්පියෝ හොයලා බලලා සුදුසු කාලේ එනකොට Tamanට ගැලපෙන බොහෝම ධනවත් තවත් ඒ වගේම සිටු පවුලකින් එකම පුතා. දැන් මේ පවුල් දෙක කතා වෙලා මේ අය මුණ ගැස්සලා ඔන්න විවාහේ තීන්දුව කරා. ඉසිදාසිව දැක්ක මුණ ගැහිච්ච දවසේ මේ තරුණයාට කිසිම අඩුපාඩුවක් පේන්නේ නැහැ. බොහොම ලස්සන කෙනෙක්. දෙන්නට දෙන්න හිතවත්කම ඇති වුණා. ඔන්න විවාහ වුණා. විවාහ වෙලා ටික දවසක් බොහොම ආදරෙන් හිටියා. කිසිම හේතුවක් නැහැ. මේ ඉසිදාසි හරි, මෙයාගේ නම, මේ කාන්තාවගේ නම ඉසිදාසි. ස්වාමි ගෞරවය. ඒ වගේම තමන් වැරදි වැඩ කරන්නේ, ප්‍රතිඋතාව ආරක්ෂා කරනවා, තමන්ගේ ස්වාමියාට ගෞරව කරනවා,
ස්වාමියා ඉක්මවා යන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි ඒ කාලේ සාමාන්‍යයෙන් අද මේ තියෙන බටහිර සමාජ ක්‍රමේ වගේ නෙමෙයි. බොහෝම ඉන්දියානු සමාජය අතීත ගත්තොත් ස්වාමියාට බොහොම ගෞරව කරනවා. ඒක තියෙනවා දේශනාවේ තියෙනවා ස්වාමියා උදේ තමන්ගේ රැකී රක්ෂා කටයුතු සඳහා යනකොට ස්වාමියාට වන්දනා කරනවා. ගෙදරට ආපහු එනකොට පාදෝනය කළා තමයි කියනවා ගෙට පිළිගන්නේ. එතකොට ඒ වගේ බොහෝම ගෞරවෙන් ඒ ස්වාමියාට සැලකුවා. කිසිම හේතුවක් නැතුව මේ ස්වාමියාගේ දෙමව්පියන්ට කියනවා අම්මේ මට නම් මෙයා එක දීග කන්න බෑ කියෝ. මෙයා එක මට නම් පවුල් මේ මොන පවුල් මෙයාව ගිහින් දාන්න කියව ගෙනාපු දිහාකට. දෙමව්පියෝ පුදුමයට පත් වුණා ස්වාමියාගේ දෙමව්පියෝ. අනේ පුතේ මෙච්චර හොඳ ගුණ යහපත් දරුවෙක් මොකද්ද මේ දරුවගේ තියෙන අඩුව? කොච්චර හොඳ ළමයිද අපිටත් කොච්චර අපේ දෙමව් තමන්ගේ අම්මා තාත්තට වගේ අපිටත් ආදරෙන් සලකනවානේ. ඉතින් අර දරුවා කිව්වා නෑ නෑ මට යාගේ අඩුවක් නෑ. මට කියන්න තේරෙන්නෙත් නෑ. මට මෙයා එක්ක ඉන්න බෑ කිව්වා. එක්ක මං යනවා කිව්ව ඔළුව හැරිච්ච අතේ. දැන් මේ ප්‍රශ්නේ එන්නම දුරදිග යනවා. ඉසිදාස ඉතින් අඬා අහනවා මොකද්ද මගෙන් වෙච්ච වැරද්ද? මොකක්ද මගෙන් වෙච්ච වැරද්ද? වැරද්දක් නෑ. කිසිම වරදක් නැතුව පළවෙනි විවාහේ අවසන් වුණා. අර ස්වාමියාගේ දෙමව්පියෝ ගෙනල්ලා ඉසිදාසිගේ දෙමව්පියන්ට බාර දීලා ගියා. ඉතින් අඬා දැන් ගෙදර පසුතැවි ඉන්නවා. ඉතින් දෙමව්පිය අහන මොකද්ද දුවේ වෙච්ච වැරද්ද? මොකද්ද වැරද්ද? වෙච්ච වැරද්දකුත් නෑ. ඔහොම ඉන්නකොට මගේ අවාසනාව මගේම අවාසනාව කියලා අඬා ඉන්නවා. ඔහොම කාලෙ ගෙවිලා යනකොට ඉසිදාසිගේ අම්මා තාත්තා කල්පනා කරා අපිට බොහොම ධනයක් තියෙනවා. අපි මැරුණට පස්සේ මේ දරුවා තනි වෙනවා අසරණ වෙනවා. දරුවගේ ජීවිතේ අසරණ වෙන්න පුළුවන්. තාම වයසක් තියෙනවා ලස්සන ළමයා. කමක් නෑ අපි තව විවාහයක් හොයමු. දැන් ඉතින් පළවෙනි විවාහේ කැඩිලා නිසා අර තරම්ම ධනවත් පවුලකින් හොයාගන්න අමාරුයි. කල්පනා කරා කමක් නෑ අපිට ධනෙ තියෙනවනේ. සාමාන්‍ය මධ්‍යම පන්තියේ පවුලක තරුණයෙක්ව හොයාගත්තා. දෙමව්පියෝමයි දැන් මේක හොයාගත්තේ. හොයාගෙන කිව්වා දුවේ අපි කියන නිසා. ඉසිදාස කිව්වා නෑ මම විවාහ වෙන්නේ නෑ. දෙමව්පියෝ කිව්වා නෑ දුවේ අපි කියන නිසා ඔයා මේකට කැමති වෙන්න. ඉතින් දෙමව්පියන්ගේ බල කිරීම මතම ඉසිදාසි කැමති වුණා දෙවනි විවාහයට. ඔන්න දෙවනි වතාවේ විවාහයට කැමති වෙලා දැන් හොඳට ඒ විවාහයක් සිද්ධ වුණා. ඉසිදාසි ඒ ස්වාමියාටත් පුදුම ගෞරවෙන් අර කලින් ස්වාමියාට වගේම ස්වාමි භක්තියෙන් ගෞරවෙන් සලකනවා. ටික දවසක් ඒ විවාහෙ ටික දවසයි කිසිම හේතුවක් නැසුව ඒ ස්වාමියාත් කියන්න ගත්තා මට නම් මෙයා එක්ක ඉන්න බෑ කිව්වා. මෙයාව ගෙනාපු දිහාකටම ගිහින් ඇරලන්න කියලා දැන් ගෙදර දෙමව්පියෝ එක්ක ප්‍රශ්න. ඒ දෙමව්පියොත් කියනවා අනේ පුතේ මොකක්ද මේ දරුවා කොච්චර හොඳ ළමයෙක්ද මේ? කොච්චර ගුණ යහපත් කෙනෙක්ද? නෑ මට මං යනවා යන්න කිව්වා. මං ඉන්නේ නෑ කිව්වා මේ ගෙදර. මෙයා එක්ක ජීවත් වෙන්න බෑ කිව්වා. හේතුවක් නෑ. අවසානයේ දෙවනි විවාහයත් ඒ විදිහට අවසන් වුණා. ඒ පවුලේ දෙමව්පියොත් ගෙනහලා ඉසිදාසිගේ ගෙදරට දෙමව්පියන්ට බාර දීලා ගියා. දැන් ඉසිදාසි කල්පනා කරා මං වගේ කෙනෙක් ජීවත් වෙලා වැඩක් නෑ. ඔහොම හිතනවනේ මිනිස්සු. තමන්ගේ ජීවිතේ ඒ වගේ කඩාගෙන වැටෙනකොට ප්‍රශ්න එනකොට හිතනවා ඇයි මට මෙහෙම වෙන්නේ? මං වගේ කෙනෙක් ජීවත් වෙලා වැඩක් නෑ. මගේ පව්කාරක ඔහොම හිතනවා මිනිස්සු. ඉසිදාසි ජීවිතේ එපා වෙලා ඒ විදිහට කල්පනා කර ඉන්නකොට දැන් අම්මා තාත්තට ඊට වඩා දුක. බලාගත්තුවත බලාගෙන ඉසිදාසිගේ දෙමව්පියෝ අඬනවා වැළපෙනවා. දරුවා ගැන හිතා දුක් වෙනවා. ඔහොම ඉන්නකොට ඉතින් කාලේ ගෙවිලා යනකොට කල්පනා කරා මේ දරුවගේ ජීවිතේ අපි නැති වුණාට පස්සේ මේ ළමයට මොකක් වෙයිද? තාම හොඳ වයස. ඒ වුණාට විවාහයකට නම් ආයි නම් කැමති වෙන එකක් නැහැ. ඔහොම කල්පනා කර ඉඳලා දවසක් තාත්තා දැක්කා මේ දෙමව්පියෝ කල්පනා කරා සාමාන්‍ය අසරණම තරුණයෙක් හොයලා විවාහ කරලා දුන්නොත් අපිට දීපල තියෙනවා මාලිගාවක් වගේ සිටු නිවසක් තියෙනවා. මේ දරුවාට ලස්සනයි. ඒ නිසා මේ සැප සම්පත් නිසාවත් ආදරෙන් ඉදී. ඔහොම කතා වෙලා දැන් පාර දිහා බලාගෙන දවසක් කල්පනා කර ඉන්නකොට දැක්ක පාරේ යනවා තරුණේ
හැබැයි වැරහැලි ඇඳගෙන හිඟමන යන හිඟන්නේ. හොඳ තරුණේ තරුණ වයස. ඒ වෙලාවේ කාටත් නොපෙනෙන්න අර සිටුවරයා පාරට ගිහිල්ලා ඌව පැත්තකට අඬගහගෙන ගියා. මෙහිවරෙන් කොල්ලෝ කියලා. අඬගහන් ගිහිල්ලා ඇහුවා මොකද උඹ හිඟා කන්නේ? අනේ මගේ අසරණකමට කියලා හිඟා කන්නේ. ඊට පස්සේ කිව්වා අර ඈතින් පේන්නේ මගේ ගේ කිව්වා. මාලිගාවක් වගේ ගයක්. අපිට මේ තරම් වස්තුව තියෙනවා කිව්වා. රාන් රිදී මුතු මැණික් තියෙනවා කිව්වා. ඉඩ කඩන් තියෙනවා කිව්වා. අපිට ලස්සන දුවක් ඉන්නවා. එකම දරුවා. උඹ කැමති නැද්ද ඇහුවා අපේ දුව විවාහ කරගෙන මේ දේපල බලා හදාගෙන ඉන්න කැමති නැද්ද කියලා ඇහුවා. මිනිහාගේ ඇස් දෙක උඩ ගියා. හා මාමේ කිව්වා. දැන් සුයිප් එකක් ඇදනවා වගේ එකපාරට. මේ හිඟන්නට පුදුම සතුටෙන් හා මාමේ කිව්වා. දැන් කිව්වා ඔහොම නම් බෑ වරින් යන්න කියලා එකන් ගිහිල්ලා අර වැරහැලි අයින් කරලා හොඳට නෑවුවා. සේවකයන්ටත් කියලා කෙනෙක් අල්ලගෙන මුව හොඳට නාවන්න කියලා නාවලා කොණ්ඩේ කපලා හොඳ ඇඳුම් ඇන්දෙව්වා. දැන් සිටුවරෙක් වගේ ලස්සනට අන්දලා ගත්තා. හොඳට අන්දලා රැවුල කපලා කොණ්ඩේ කපලා නාවලා සුද්ධ කරලා සුවඳ ගල්වලා දැන් ගත්තා. දැන් හොඳ තරුණ කුමාරයෙක් වගේ. ඔහුට කිව්වා මේක රහසක්. කවුද කියලා කවමදාවත් විස්තර කියන්න එපා. හා මං කියන විදිහට කරන්නම් කිව්වා. එක්කරගෙන ගියා ගෙදරට එක්කන් ගිහිල්ලා දුවට අඳුන්වලා දීලා කිව්වා දුවේ මේ පුතා ඔයාට හොඳ කෙනෙක් ගැලපෙන කෙනෙක්. මේ කාත් කවුරුත් නැති පුතෙක්. ඒ නිසා ඔයාට ආදරෙන් ඉඳී. අපි කියන නිසා මේකට කැමති වෙන්න කිව්වා. ඉසිදාසි අඬා කිව්වා මට නම් විවාහයක් එපා. මට නම් ස්වාමිවරු එපා. මම මෙච්චර හොඳට ආදරෙන් ඉඳලා මට මෙහෙම වුණා. මට නම් එපා කියව මිනිස්සු. දැන් අර සිටුවරයා අම්මා තාත්තා අඬා කියනවා පුතේ අපි කියන නිසා මේ අන්තිම වතාව මේ තරුණයාට කැමති වෙන්න. දැන් අන්තිමට දෙමව්පියන්ගේ කීමටම ඉසිදාසි හිත හදාගත්ත කමක් නැහැ. මේ තරුණයා එක්ක විවාහ වෙනවා කියලා. දැන් ඔන්න 3 වෙනි විවාහය. ඔහු එක්කත් අර විදිහටම දැන් විවාහ වුණා. දැන් ඔහුට යන්නේන මක් නැහැ. දැන් ඉස්සාර ගෙදරම ජීවත් වෙනවා. දෙමව්පියොත් ඉන්නවා. ටික දවසක් හිටියා. ඉසිදාසි ඒ ස්වාමියාටත් බොහෝම ආදරෙන් සැලකුවා. මෙහෙම ටික දවසක් ඉඳලා කිසිම දැන් බලන්න මේ කර්ම විපාක එන හැටි මේ. අපි තේරුම් ගන්න ඕන කර්ම විපාකවල තියෙන භයානකකම. ඉසිදාසි කොච්චර ආදරෙන් සලකගෙන හිටියත් ඔන්න ටික දවසක් ගියාට පස්සේ අර ස්වාමියා අර අම්මා තාත්තා ළඟට ගිහිල්ලා අර මාමණ්ඩි ළඟට ගිහිල්ලා කිව්වා මාමේ කෝ මගේ අර පරණ ඇඳුම් ටික කෝ මගේ අර තැටිය කෝ මගේ අර කැඩිච්ච සිරෙප්පු දෙක මට මේ ඇඳුම් එපා කිව්වා. මට මේ සැප සම්පත් එපා. මට මාලිගාත් එපා. ඔබේ දුවත් එපා. මං යනවා යන්න කිව්වා. හිඟා කන එක මට මීට වඩා හොඳයි කිව්වා. මිනිහාර මාලිගාවෙන් බැහැලා ගියා යන්න අර ඇඳුරුත් ගලවලා වීසි කරලා ගියා යන්න. දැන් බලන්න අච්චර සැප සම්පත් ලැබිලා මාලිගාවක් වගේ සිටු මැදුරක් ලැබිලා ධනෙ ලැබිලා සියල්ල ලැබිලා ඒ ඔක්කොම අතහැරලා මට මෙයා එක්ක ඉන්න බෑ කියලා ආයි පාරේ හිඟා කන්න පරණ ජීවිතයට ගියා. ඉසිදාසි කල්පනා කරා මම නම් ආයි ජීවත් වෙන්නේ නැහැ. මම මැරෙනවා කියලා හිතුවා. ඔය වගේ බොහෝ වෙලාවට කෙනෙක්ගේ අපේක්ෂා භංගත්වය. සමහරලාවට බොහෝ කාලයක් ආදරය කරලා එක්ක ආදරේ නැතිවීම. විවාහය අසාර්ථක වීම. මේ වගේ සිදුවීම් අද සමාජය තුළ ඕන තරම් තියෙනවා. දැන් බලන්න සමහර තරුණ තරුණිය එක්ක විවාහ වෙලා ඉඳලා ප්‍රවුල් ප්‍රශ්න එක්ක ආදරෙන් ඉඳලා Tamanට ද්‍රෝහිකමක් කරලා එවැනි දේවල් තුල කී දෙනෙක් නම් සියදිවි හානි කරගන්න හිතනවා. සමහරු පිස්සු හැදෙනවා, ඔළුව අවුල් කරගන්නවා, අඬලා කන්නේ බොන්නේ නැතුව ජීවිතේ සමහරලාවට එපා වෙනවා. මොන තරම් කෙනෙක් ආපහු ජීවිතේ නැගී සිටිනවා කියන්නේ ඒ වගේ කඩාගෙන වැටිච්ච කෙනෙකුට බොහෝ කාලයක් යනවා. ආයි හිත හදාගෙන සාමාන්‍යයෙන් නැගිටින්න මනසින් ඉසිදාසි කල්පනා කරා මං නම් ඉන්නේ මට ජීවත් වෙලා වැඩක් නැහැ. මම මහ පව්කාරයෙක්. එහෙම හිතලා
පහළ බලාගෙන පාරදිහා බලාගෙන කල්පනා කර ඉන්නවා දැන් සියදිවි හානි කරගන්න ක්‍රමයක්. මන්නන් ජීවත්වෙන්නේ මන්නන් ජීවත්වෙන්නේ කියලා. ඒ අදහසෙම කල්පනා කර ඉන්නකොට දැක්ක නන්දා කියලා භික්ෂුණිය මේ රහත් භික්ෂුණිය නගරේ පිණ්ඩපාතේ වඩිනවා දැක්ක. බොහොම සාන්ත ඉරියව්වෙන් පාත්‍රයක් අරගෙන හිස මුඩු කරලා මේ භික්ෂුණිය පිණ්ඩපාතේ වඩිනවා. ඒ දිහා බලාගෙන ඉන්නකොට හිතට පුදුම සහනයක් දැනුණා. එහෙම මාලිගාවෙන් පහලට බැහැගෙන ගිහිල්ලා අර පාරදිකේ ඇවිදගෙන ගිහිල්ලා වන්දනා කරලා කිව්වා අනේ අර තියෙන්නේ මගේ නිවස මේ සිටු මැදුර ඔබවහන්සේ වඩින්න දාන ටික අපි එහෙ පිළියෙල කරන්න ඔබවහන්සේ වඩින්න අපේ නිවසට කියලා අර රහත් භික්ෂුණිය එක්කරගෙන දන්නේ මේ රහත්ද කියලා මේ භික්ෂුණිය එක්කරගෙන ආවා ඉතින් ඇවිල්ලා වාඩි කරවලා වන්දනා කරලා දානෙත් පූජා කරලා ඇහුවා මේ අනේ මට බැයිද මං වගේ කෙනෙකුට බැයිද ඇහුවා මේ වගේ සිවුරක් දරාගෙන පැවිදි වෙන්න පුළුවන් නැගණිය කිව්වා. ඒ වෙලාවෙම අම්මා තාත්තට කියා හිටියා මම පැවිදි වෙනවා. මම පැවිදි වෙනවා. දෙමව්පිය අඬා කිව්වා අනේ දුවේ පැවිදි වෙන්න එපා කියලා. ඊට පස්සේ කිව්වා මැරෙනවට වඩා හොඳ නැද්ද පැවිදි වෙන්න එක. මං ඉන්නේ මම මැරෙනවා කිව්වා. ඊට පස්සේ දෙමව්පිය කල්පනා කරා මේ දරුවා මේ තියෙන ප්‍රශ්නත් එක්ක සියදිවි හානි කරගන්න මැරෙන්න ඉඩ තියෙනවා ඊට වඩා හොඳයි පැවිදි වෙන එක. කොහේ හරි පේන්න හරි ඉන්නවනේ කියලා කැමති වුණා. එදාම අර භික්ෂුණියත් එක්ක බොහොම සතුටෙන් ගෙයින් පිටත් වෙලා ගියා. ගිහිල්ලා පැවිදි වුණා. ඒ මෙහෙණි ආරාමේ පැවිදි වුණා. පැවිදි වෙලා ටික දවසයි පුදුම වීරියෙන් භාවනා කරා. මාස කීපයක් ඇතුළත සීල සමාධි ප්‍රඥා වඩාගෙන මාර්ගඵල ලබාගෙන උතුම් 이르දි බල සම්පන්න රහත් භික්ෂුණියක් බවට පත් වුණා. අන්න බලන්න මොනතරම් පෙර කර්ම විපාක සසරේ පස්සෙන් ආවත් වීරියවන්ත කෙනාට ප්‍රඥාවන්ත කෙනාට නුවණ තියෙන කෙනාට අප්‍රමාදීව අකුසල් ප්‍රහාණය කරලා ජය ගන්න පුළුවන් ආකාරය. ඒ නිසා තමයි බොහෝ වෙලාවට අපි දේශනාවල පැහැදිලි කරනවා අපි මිනිස්සු දැනුවත් කරන කවදාවත් ප්‍රශ්න එනවා ජීවිතේ. කරුමේ කී ඉන්න එපා. මේක මගේ කරුමේ මොකද්ද අපි මේ කරපු කරුමේ මගේ පෞකාරකම කරුම කී තමන්ට තමන්ගේ උතුම් මනුස්ස ජීවිතයට ගරහ කර ජීවත් වෙන්න එපා. ඕනම කරුමයක් කුසල් බලවත් කරලා අකුසල විපාක ජය ගන්න පුළුවන්. ඒ නිසා වීරියවන්ත කෙනා ජය ගන්න. ඒ වීරියවන්ත අය තමයි මේ ලෝකේ ධර්මය අවබෝධ කරේ මාර්ගඵල ලැබුවේ ජයගත්තේ. ඉසිදාසිට පුළුවන් වුණා බණ භාවනා කළ රහත් භික්ෂුණියක් බවට පත්වෙන්. දැන් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි ත්‍රිවිද්‍යා ඇති. ත්‍රිවිද්‍යා කියලා කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. කල්ප ගණන් පෙර ජීවිත දකින නුවණ. චුතූපපාත ඥානෙ. චුතූපපාත ඥානෙ කියන්නේ කෙනෙක් මැරුණට පස්සේ කර්මානුරූපී උපත කරා යන ආකාරය දකින නුවණ. ආසවක්ඛේ ඥානය කියන්නේ තමා තුල කෙලෙස් ප්‍රහාණය වුණා කියලා තමන්ගේ ක්ලේශ ධර්මයන් ප්‍රහාණය වෙච්ච බව දකින නුවණ. තමන් රහතන් වහන්සේ නමක් තමන්ගේ රාග ද්වේෂ මෝහ ආදී සියලු කෙලෙසුන් ආශ්‍රව සහිතව තමා තුල ප්‍රහාණය වුණා කියලා දකින නුවණ ආසවක්ඛේ ඥානය. මෙන්න මේ ත්‍රිවිද්‍යා ඇති රහත් භික්ෂුණියක් බවට පත් වුණා. දවසක් ඉසිදාසි රහත් භික්ෂුණිය භාවනා කරනකොට තමන්ම කල්පනා කරා මගේ ගිහි ජීවිතේ මං කොච්චර හොඳට ගුණ යහපත්ව ජීවත් වෙච්ච කෙනෙක්ද. මං දෙමව්පියන්ට සැලකුවා කීකරුව හිටියා. විවාහ වෙච්ච දවසේ ඉඳන් විවාහ වෙන්න පෙර මං සිල්වත්ව ජීවත් වුණා. විවාහ වුණාට පස්සේ ස්වාමියාට ගෞරව දැක්වුවා. මං පතිවෘතාව ආරක්ෂා කරා. හැබැයි මං කොච්චර ආදරෙන් සැලකුවත් මගේ ස්වාමිවරු විවාහ වෙච්ච ස්වාමිවරු ඒ හැමෝම මාව ප්‍රතික්ෂේප කරා. මගේ වැරැද්දක් නැතුව මාව ගෙනහලා මාව ප්‍රතික්ෂේප කරලා දාලා ගියා. ගෙවල් වලට ගෙනහලා ආපහු බාර දීලා ගියා. ඇයි මට මෙහෙම වුනේ? මොකක්ද මං කරපු කර්මය? මොන වගේ අකුසලයක්ද මට මේ විපාක දුන්නේ කියලා රහත් වෙච්ච මේ රහත් භික්ෂුණිය තමන්ගේ පෙර ජීවිතේ ආපස්සට බලන්න පටන් ගත්තා.
දැන් පුබ්බේ නිවාසානුස්සති ඥානය තියෙන මේ කාගෙන්වත් අහලනම දැන් තමා තුළින් බලාගෙන යන්න. කවුරුත් කියන එකක් නෙමේ. තමන්ම හිත දියුණු කරලා තමන් අවබෝධය කරලා තමන් ඒ ඥානය උපදවාගෙන තමා තුළින් භාවනාවෙන් ආපස්සට බලනවා තමන්ගේ සංසාර ගමන දිහා. හරිම පුදුම සංසාර ගමන. ආත්ම ගානක් ආපස්සට බලාගෙන යනකොට ඒ හැම ආත්මිකම මහා පුදුම විදිහ කර්ම විපාකයක් ගෙවලා තියෙනවා සසරේ. ආත්ම 7ක් ආපස්සට බැලුවා. අන්න එතනදී කර්ම විපාක හොයාගත්තා. ආත්ම 7කට කලින් තරුණේ. ඒ කාලේ කාන්තාවක් නෙමෙයි තරුණේ. බොහොම ධනවත් පවුලක රත්තරන් වලින් නිර්මාණ කරපු නිර්මාණ ශිල්පී. රන්කරුවෙක්. ඔහු තරුණ වයසේ බොහොම ලස්සනයි. ඒ කාලේ දැන් මේ ඉසිදාසගේ ආත්ම 7කට කලින් ජීවිතේ තරුණෙක් හැටියට තරුණ වයසේ පුළුවන් තරම් සල්ලාලකමේ දීලා කාන්තාව එක්ක හිතවත් වෙලා ඔවුන්ව රවට්ටලා මුළු ජීවිතේම කරලා තියෙන කාන්තාව යාළු කර පුළුවන් තරම් නොමනා වැරදි ක්‍රියාවලේදීලා ඔවුන්ව රවට්ටලා සල්ලාල ජීවිතයක් ගත කරලා ඒ සල්ලාලකමේ විපාකේ ඔන්න බලන්න කර්ම විපාකයක් යන හැටි. එතකොට මේ වැරදි කාමසේවනයේ යෙදීම සල්ලාලකම මේක විපාක ආත්ම 7කට පෙර තරුණයෙක් හැටියට ඒ කරපු කර්මේ විපාකේ එතනින් පස්සේ ඔහු මරණින් පස්සේ නිරේ උපදිනවා. අපායේ වැටිලා ඒ කර්ම විපාකේ ගෙවලා බොහෝ කාලයක් අපායේ දුක් විඳිනවා. ඉසිදාසි දකිනවා ඒ 7 වෙනි ආත්මෙන් මෙහා ඊළඟට 6 වෙනි ආත්මෙන් නිරේ අපායේ දුක් විඳලා බොහෝ කාලයක් අපායේ පැහැෙනවා. ඊට පස්සේ අපායෙන් චුත වෙලා ඒ කර්මේ බොහෝ කාලයක් ගෙවලා තිරිසන් ලෝකෙ උපදිනවා. වැඳිරියකගේ කුසක වඳුරු පැටියෙක් වෙලා උපදිනවා. ඔන්න ඊළඟ ආත්මේ. වඳුරු පැටියෙක් වෙලා ඉපදුනා. පුංචි කාලෙම අර වඳුරු පැටියාගේ පුරුෂ නිමිත්ත වඳුරු රැළේ වඳුරෙක් ඇවිල්ලා සූරලා දානවා. ඒ මුත්‍ර මාර්ගේ පුරුෂ නිමිත්ත සීරුවට පස්සේ අර වඳුරු පැටියාගේ එතන තුවාලයක් ඇවිල්ලා කුණු වෙලා පණුව ගහනවා. පුදුම වේදනාවකින් විඳෝලා අර වඳුරු පැටියා එතනම කුණු වෙලා පණුව ගහලා මැරෙනවා. එහෙම මැරිලා ඊළඟ ජීවිතේ උපදිනවා ආයෙමත් වහු පැටියෙක් වෙලා උපදිනවා. එළදෙනකගේ කුසක උපදිනවා. වහු පැටියෙක්. මේ වහු පැටියා තරුණ වයසට එනකොට ඔබ දන්නවා අදත් සාමාන්‍ය ඔය හරකුන්ගේ වැඩ ගන්නකොට කරන දෙයක් තමයි කරාඹනවා කියලා මේ හරකුන්ගේ උෂණ තලනවා. ඒක ඒ කාලේ ඉඳන් තිබිච්ච ඒවා හිංසනක වැඩ සතෙකුට වුණා. නමුත් ඒ සත්තුන් ඒ වගේ දේවල් කරනවා මිනිස්සු. එදා කරාඹන්න ගිහිල්ලා ඒ උෂණ තලනකොට එතන තුවාලයක් හැදිලා කුණු වෙනවා. අර වහු පැටියත් ඒ පුරුෂ නිමිත්ත කුණු වෙලා පණුව ගහලා බොහෝ කාලයක් දුක් විඳලා ඒ හේතු කරගෙන මේ යනවා. එහෙම මැරිලා ඊළඟ ආත්මේ උපදිනවා බූරු දෙනකගේ කුසක බූරු පැටියෙක් වෙලා උපදිනවා. දැන් බූරුවන්ගෙනුත් වැඩ ගන්නවා. ඔබ දන්නවා හරකුන්ගෙන් වැඩ ගන්නවා බූරුවන්ගෙනුත් වැඩ ගන්නවා. බඩු අදිනවා කරත්තා දෙනවා පිටේ බඩු පටුවලා ඉවරලා වැඩ ගන්නවා. එතකොට මේ බූරු පැටියා තරුණ කාලේ එනකොට කරත්තවල බඳින වැඩ ගන්න කාලේ එනකොට ඔවුන් මොකද කරන්නේ අර හරකුන්ගේ වගේම කරාඹනවා. ඒ උෂණ තලනවා. ඒ තලනකොට එතන තුවාල වෙලා කුණු වෙලා මරණයට පත් වෙනවා. දැන් බලන්න ආත්ම 7කට පෙර තරුණේ ඊළඟ ජීවිතේ නිරේ ඊළඟ ජීවිතේ වඳුරු පැටියෙක් ඊළඟ ජීවිතේ වහු පැටියෙක් ඊළඟ ජීවිතේ බූරු පැටියෙක්. එතකොට ඒ විදිහට කර්ම විපාකේ ගෙවලා ඊළඟට තිරිසන් ආත්ම 3කින් පස්සේ මනුස්ස ලෝකෙ උපදිනවා. ඒ මනුස්ස ලෝකෙ උපදින්නේ පිරිමිත් නොවේ කාන්තාවකුත් නොවේ නපුරුෂක ආත්මයක් ලබනවා. ඔන්න බලන්න කර්ම අර බලවත් අකුසලයේ ගෙවාගෙන එන හැටි. නිරේට ගිහිල්ලා ඒකේ බලවත්ම ටික ගෙව්වා. ඊළඟට තිරිසන් ආත්ම 3ක්
ගෙව්වා. ඒ තිරිසං ආත්ම තුනේම පුරුෂ නිමිත්ත කුණු වෙලා පණුව ගහලා මැරුණේ. ඊළඟට මනුස්ස ලෝකෙට ආවා. පිරිමිත් නෙමේ, කාන්තාවකුට නෙවෙයි, නපුරුෂකෙක් වෙලා ඉපදුණා. ඔබ දන්නවා සමාජය තුළ අපි මනුස්සත්වයෙන් එවැනි අයට කරුණාවෙන් අනුකම්පා කරන්නට ඕනේ. පව් කියලා. ඒ කර්ම විපාකවල ස්වභාවය ඔවුන්ගේ ජීවිතවල. හැබැයි සමාජය තුළ අපි දන්න අපි කොච්චර පව් කියලා අනුකම්පා කරත් එවැනි පුද්ගලයෝ මොනතරම් මානසිකව ඔවුන් විඳවනවද? ඔවුන් සමාජයෙන් නින්දාවට පත්වෙනවා. මිනිස් උසුළු විසුළු කරනවා. සමාජය ගරහනම් ඔවුන් කොච්චර පීඩනයක් විදිනවද? එතකොට ඒවා පෙර සසරේ කර්ම විපාක. ඉසිදාසි දැක්කා ඒ ජීවිතය අවුරුදු 30ක් ඔහු ජීවත්වෙනවා නපුරුෂකෙක් හැටියට. මිනිස්සු නින්දා පහස කරලා මිනිස්සුන්ගෙන් ගුටි බැට කාල වදහිංසා විඳලම මැරෙනවා. ඊළඟට ඉපදුනා ඉසිදාසි වෙන්න කලින් ආත්මයේ කාන්තාවක් වෙලා ඉපදුනා දුප්පත්ම දුප්පත් පවුලක කාන්තාව. ඔන්න බලන්න ආත්ම 7කට පෙර පිරිමියෙක් අවසානි දැන් නතර වුණේ ඇවිල්ලා නිරේගියා තිරිසං ආත්ම 3ක් ලැබුවා. මනුස්ස ලෝකෙට ආව නපුරුෂකෙක් ඊළඟට ඉපදුනා කාන්තාවක් දුප්පත්ම දුප්පත් පවුලක කාන්තාව. ඒ කාලේ දෙමව්පියෝ හරීම දුප්පත් අසරණයි. ජීවත් වෙන්න විදිහක් නැතුව 17 ණය වෙලා ණය ගෙවා ගන්න මුදල් නැතුව ණයකාරයෝ ඇවිල්ලා ණය හිලව්වට අර දුව ඇදගෙන ගියා. උඹලා ණය ගෙවපල්ලා නැත්නම් මේ ළමයා හරි වැඩකාරකමට අපිට දීපල්ලා කියලා අනේ අර දුවව ඇදගෙන ගිහිල්ලා ගගහ වැඩගත්ත වැඩකාරියක් වගේ. ජීවිත කාලෙම බැල මෙහෙවරකම් කරලා දුක් විඳලා පීඩන විඳලා ඔවුන්ගෙන් වදහිංසා විඳලා ඒ ජීවිතේ ඒ කර්ම විපාකෙ ගෙවලා මැරිලා ඊළඟට ඉපදුනා කාන්තාවක්. හැබැයි බොහෝම ධනවත් පවුලක බොහොම ලස්සන දරුවෙක්. ඒ තමයි ඉසිදාසිගේ ආත්මය. ආත්ම 7ක් අර විදිහට ගෙවලා 7 වෙනියට ඉපදිච්ච ආත්මය තමයි ඉසිදාසි. බොහොම ධනවත්, බොහොම ලස්සනයි. හැබැයි විවාහයක් හරියන්නේ නැහැ. කොච්චර ආදරෙන් ස්වාමියාට සැලකුවත් ඒ විවාහේ කඩාකප්පල් වෙනවා. එතකොට අපිට පේනවා සසරේ කර්ම විපාක තමන්ගේ පසුපසේන ආකාරය. මේ දේශනා හොඳට විමසලා බලන්න. සමහර වෙලාවට තමන්ගේ මේ රාගයේ බලවත් වීම තුළ සාමාන්‍ය කෙලෙස් බලවත් වෙනකොට මිනිස්සුන්ගේ නුවණ යටපත් වෙනවා. ඒ වෙලාවට මොකක් වෙයිද? එතනින් පස්සේ මොකක් වෙයිද? මට හිරේ යන්න වෙයිද? ගුටි කන්න වෙයිද? ගුටි කාලා මැරෙන්න වෙයිද? ඒ ඔක්කොම මිනිස්සු ඕන දෙයක් වෙච්ච දෙයින් කියලා සමහරලාවට කෙලෙස් බලවත් වුණාට පස්සේ අනතුරු දැක දැක ඕනම අපරාධයකට මිනිස්සු පෙළඹෙනවා. දැන් බලන්න සමහරලාවට පුංචි දරුවෝ කෙලෙසලා ඒ දරුවන්ව අවසානයේ මරණ මට්ටමට පත් වෙනවා. Taman දන්නවා මේ සිදුවීමේ හැමදාම හැංගිලා ඉන්න බෑ. ඔබ බලන්න ඔය ඕනම අපරාධයක් ඒවා ස්වභාව ධර්මෙන් ටික කාලයක් යනකොට අහු වෙනවා, එළි වෙනවා. ටික දවස් ඒ හැංගිලා ඉන්න කාලේ මොන විඳවනවද කියලා බලන්න. රෑ තිස්සේ නිින්ද යන්නේ නැහැ. අර පුංචි මොහොතක ඇතිවෙච්ච රාගයේ මත ඒ මොහොතේ නුවණ කල්පනා කරගන්න බැරිවීමේ විපාකයේ මත මුළු ජීවිත කාලෙම දවල් රෑ පිච්චෙනවා. වේවුලනවා, රෑට නිින්ද යන්නේ. සමහරට වාහනයක් එනවා, ඇහෙනකොට හිතෙනවා මාව අහුවෙලා පොලිසිය මාව අල්ලන්න එන්නේ. දුවනවා. රෑ තිස්සේ වේවුලනවා. ඒ බයටම ඊළඟට මත්පැන් බිබී හැංගි හැංගි ජීවත් වෙනවා. කොහොම ඉඳලා කොහෙන් හරි මේක එළි වෙනවා. මේ පුද්ගලයා සමාජෙත් දැක්කාම හිතෙනවා, දැක්ක ගමන් මිනිස්සු දන්නවා මේ නම් මොකක් හරි හොරකමක් කරලා අපරාධයක් කරලා හැංගි හැංගි ඉන්න එකෙක් කියලා. දැක්ක ගමන් මිනිස්සුන්ට අහු වෙනවා මොන විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. ඔහුගේ මුළු ජීවිත කාලෙම අවසానයි. ඒ වගේ මොකද අපි දන්නවා අපි ගොඩාක් බන්ධනාගාරවල බණ කියලා තියෙනවා. නොයෙක් අපරාධ කරපු මිනිස්සු ජීවිතවල නොයෙක් වැරදි මත දඬුවම් විඳින අය අපි බණ කියලා වැඩසටහන් කරලා ඒ බන්ධනාගාරවල අපි කරපු වැඩසටහන් එක්ක සමහරු අපි වැඩසටහන් ඉවරුණාට පස්සේ ඇවිල්ලා අඬලා පාපොච්චාරණය කරලා අනේ හාමුදුරනේ මට වැරදුනා කියලා තමන්ගේ ජීවිතේ වෙච්ච වැරදි කිය අඬනවා. සමහර ජීවිත තරුණ ජීවිතේ තව එහෙමමයි. අවුරුදු 18 19 20 වෙනකොට
රාගය නිසා කෙලෙස් නිසා ජීවිතේ විනාශ කරගෙන මුළු ජීවිත කාලෙම එක්කෝ එල්ලුම් ගහට්නිය වෙලා එක්ක ජීවිතාන්තය දක්කා හිරේ ගිහිලා එක්ක අවුරුදු 30ක් 40ක් ආයිතින් එළියට එන දවසට මුළු ජීවිතේම ඉවරයි. මුළු ජීවිතේම විනාශ කරගන්න. ඒ නිසා පින්වතුනි මේ කෙලෙස් කියලා කියන්නේ මහා භයානක දෙයක්. මේ ජීවිතෙත් අනතුරක් සංසාරයටත් අනතුරක්. කල්ප ගණන් විපාක ලැබෙන සසරේ කල්ප ගණන් ගෙවා යන්න සිද්ධ වෙන මහ භයානක අකුසලයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයෙකුට අපිට අද ඉතාම වැදගත් මේ විස්තරත් එක්ක පංචශීලයේ තුල හරියටම වැරදි කාම සේවනය කියන්නේ මොකක්ද? කොහොමද මේ වැරදි කාම සේවනයෙන් බිඳෙන්නේ? විවාහ වෙන්න කලින් කෙනෙක් ආරක්ෂා කළ යුත්තේ මොන ශික්ෂාපදයක්ද? ඊළඟට බ්‍රහ්මචාරී සීලය කියන්නේ මොකක්ද? පැහැදිලිව අපි තේරුම් ගන්න උත්සාහයක් ගමු. පින්වතුනි, විවාහ වෙන්න පෙර තරුණ පුතෙක් තරුණ දුවක් ආරක්ෂා කළ යුත්තේ කුමර බඹසර කුමරි බඹසර අන්න එහෙමයි සඳහන් වෙන්නේ. තරුණ දරුවෙක් විවාහ වෙනකල් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්න. ඒක තමයි ඔබට තියෙන එකම ආභරණය. ඔබට තියෙන එකම ශක්තිය. ඔබේ ජීවිතේ වටිනාම දේ ගුණය. අන්න ඒ නිසා ජීවිතේ තමන් විවාහ වෙනකම් ආදරය කරන්න පුළුවන්. තරුණ කාලේ පාසල් යන කාලේ වෙන්න පුළුවන්. ඉගෙන ගන්න කාලේ විශ්වවිද්‍යාල කාලේ වෙන්න පුළුවන්. කෙනෙකුට ආදරය ඇති වෙනවා. මනුස්ස හැඟීම්නේ. ඒක තමයි සාමාන්‍ය මනුස්සයෙක්ගේ ස්වභාවය. තරුණ තරුණියන් අතර ආදරය ඇති වෙනවා, හිතවත්කම් ඇති වෙනවා, ආදරය කරනවා, තරහ වෙනවා, ආයාළු වෙනවා. ඒ ජීවිතයේ ස්වභාවය. හැබැයි ඔබ පිරිමි දරුවෙක් නම් ඔබ ජීවිතයේ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න මම විවාහ වෙනකම් කවදාවත් මම බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා. විවාහ වෙන තෙක් මම බඹසර බිඳ ගන්නේ නැහැ. මං ආදරය කරන කෙනා වෙන්න පුළුවන්, විවාහ වෙන්න ඉන්න කෙනා වෙන්න පුළුවන්. හැබැයි කවමදාවත් මං විවාහ වෙනකම් මං වැරදි ජීවිතයක් ගත කරන්නේ නැහැ. මං ඒ කෙනාගේ ජීවිතේට අනතුරක් කරන්නේ නැහැ. මං ඒ කෙනාත් එක්ක කවමදාවත් විවාහ වෙනකම් මං එවැනි රාගික හැසිරීමක යෙදෙන්නේ නැහැ කියලා තමන් දැඩි අධිෂ්ඨානයෙන් තරුණයෙක් නම් කුමර බඹසර ආරක්ෂා කරන. තරුණියක් දැඩි ලෙස අධිෂ්ඨාන කරගන්නවා මම විවාහ වෙන තෙක්. විවාහ වුණාට පස්සේ තමන්ගේ ස්වාමියා එක්ක මොළ යන්නේ. හැබැයි විවාහ වෙන තෙක් කොච්චර පෙම්වතුන් හිටියත්, ආදරය කරත්, ලියුම් ලිව්වත්, හමු වුණත්, කතා කරත් ඒවා ජීවිතවල සාමාන්‍ය දේවල්. හැබැයි තමන් සිල්වත් ජීවිතයක් ගත කරනවා. කොයිම විදිහකින්වත් තමන්ගේ ආරක්ෂාව නැති කරගන්නේ නැතුව අනාරක්ෂිත නොවි තමන් බොහොම බුද්ධිමත් ආදරය කරන කාලේ පවා තමන්ගේ ආරක්ෂාව ගැන හැම වෙලාවෙම හිතනවා. තමන් තනි වෙන්න යන්නේ නැහැ. තමන්ගේ පෙම්වතා එක්කවත් හුදකලා වෙන්න, තනි වෙන්න, තමන්ට අනතුරක් වෙන තැනක හැසිරෙන්න තමන් යන්නේ. හැම වෙලේම ආරක්ෂා වෙලා විවාහ වන තෙක් මම කුමරි බඹසර ආරක්ෂා කරනවා කියලා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා. විවාහ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ගිහි ශ්‍රාවකයෙකුට විවාහ වෙන්න එපා කියලා කොහෙවත් නැහැ. ගිහි ශ්‍රාවකයාට ඔහු කාමභෝගී ජීවිත ගත කරන්නේ ගිහි ශ්‍රාවකයා. හැබැයි ආදීනව දස්සාවිනෝ. ආදීනව දකිමින් ගිහි ජීවිත ගත කරනවා. මතක තියාගන්න මේ බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල කෙනෙකුට කාමභෝගී ජීවිත ගත කරන්න එපා කියලාවත්, විවාහ ජීවිත ආදරය කරන්න එපා කියලාවත්, බොහොම සතුටින් එකට විවාහ වෙච්ච යුවලක් ජීවත් වෙන්න එපා කියලාවත්, හම්බ කරන්න එපා කියලාවත්, සැප සම්පත් විඳින්න එපා කියලාවත් නැහැ. ඒ නිසා මේ ධර්මයේ පටල ගන්න එපා. ගිහි ශ්‍රාවකයෙකුට ඕන තරම් හම්බ කරන්න පුළුවන්. ඔබට කෝටි ප්‍රකෝටි බිලියනපතියෙක් වෙන්න පුළුවන්. මේ බුද්ධ ශාසනය කොහෙවත් හම්බ කරන්න එපා කියලා නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ එපා කියලා තියෙනවා අධර්මිෂ්ඨව ආජීවය අපිරිසිදු විදිහට පගා ගන්න එපා. මස් පිණිස සතුන් ඇති කිරීම ඒ වගේ ව්‍යාපාර කරන්න එපා. අවියාවිද වෙළදාම් කරන්න එපා. මත්කුඩු මත්ද්‍රව්‍ය වෙළදාම් කරන්න එපා. වහල් වෙළදාම් වල යෙදෙන්න එපා. ඔන්න වසවිස වෙළදාම් කරන්න එපා. ඒවා විතරයි බුදුරජාණන් වහන්සේ නොකළ යුතු වෙළදාම් හැටියට පෙන්වලා දුන්නේ. ඒ කියන්නේ තමන්ටත් අන් අයටත් හානියක් සිද්ධ වෙන
සමාජි විනාශ වෙන විදිහේ හිංසනකාරී විදිහේ එවැනි දේවල් වලින් හම්බ කරන්න එපා. ධාර්මිෂ්ඨව වෙලහෙළදාමක් වෙන්න පුළුවන්, ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඔබ කරන රැකියාව ඔබේ ව්‍යාපාරයේ ධර්මානුකූලව ධාර්මිෂ්ඨව ඔබට කෝටි ප්‍රකෝටි බිලියනපතියෙක් වෙන්න පුළුවන්. ඔබට ලෝකෙම ධනවතෙක් වෙන්න පුළුවන්. බුද්ධ ශාසනයෙන් එපා කියලා නෑ කොහෙවත්. ඕන තරම් හම්බ කරන්න. අනාථපිණ්ඩික සිටුතුමා කෝටිපතියෙක් වෙච්ච නිසා තමයි 54 කෝටියක් වියදම් කළ ජේතවනේ හදන්න පුළුවන් වුණේ. ඔබ හිතන්න 18 කෝටියක් කහවණු අතුරලා ඉඩම ගත්තේ. රජ්ජුරුවන්ගේ පුතා ජේත කුමාරයාට අයිති ඉඩම මං කොහොම හරි මේ ඉඩම ගන්නවා කියලා තමන්ට ඇතිවෙච්ච හැඟීම ශාසනය වෙනුවෙන් මං බුදුහාමුදුරන්ට ආරාමයක් කළා පූජා කරනවා. 18 කෝටියක් කහවණු ඇතිරුවා ඉඩමේ. ඊළඟට තවත් 18 කෝටියක් අංග සම්පූර්ණ ආරාමයක් හැදුවා. බුදුහාමුදුරන්ට වැඩ ඉන්න හදපු කුටිය වහල 7ක් ඒ කාලේ තිබ්බ ඉහළම තාක්ෂණේ සඳුන් ලීයෙන් තමයි වහල හැදුවේ. ඒ තමයි හුලං හමාගෙන එනකොට හැම දිසාවෙන් මේ හුලං කුටිය ඇතුළට එනකොට හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කුටිය සඳුන් සුවඳින් පිරීලා යනවා. මේ බුදුහාමුදුරුවෝ කියලා හැදෙව්වා නෙමෙයි, සිටුතුමාගේ ආසාව. බුදුහාමුදුරුවෝ වෙනුවෙන් මම මෙහෙම කුටියක් හදනවා. දානශාලාව, ධම්සභා මණ්ඩපේ, රහතන් වහන්සේලාට වෙන වෙනම කුටි, සක්මන් මලු, අංග සම්පූර්ණ ආරාමයක් 18 කෝටියක් වියදම් කරා. මේ ආරාමේ සංඝ සතු කළ පූජා කරන දවසේ තවත් 18 කෝටියක් වියදම් කරා උත්සවයට. නගරෙම සැරසුවා. එන පාරවල් සරසලා සුදු වැලි අතුරලා බුදුහාමුදුරුවෝ වඩින මාර්ගයේ බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන ආරාමේ පිළිගන්න වඩිනකොට ඒ මග දෙපස සරසලා හැම නගරෙම 3 මං හන්දි 4 මං හන්දි ළඟ දන්සැල් යෙදුවා. ලක්ෂ ගණන් වියදම් කරලා කෝටි ගණන් වියදම් කරලා දුගී මගී යාචකයන්ට එදා දවසම මුළු නගර වාසීන්ටම නොමිලේ කෑම බීම ආහාර පාන දන් දුන්නා. ඒ නිසායි අනාථපිණ්ඩික කියන්නේ ඇත්ත නම සුදත්ත. ඕකේ නම සුදත්ත සිටුවරයා. නමුත් සමාජෙම මිනිස්සු කියන්න ගත්තා අනාථපිණ්ඩික, අනාථයන්ට උදව් කරන දන් දෙන කෙනා. එතකොට බලන්න 54 කෝටියක් වියදම් කළ ජේතවනේ හැදුවේ සල්ලි තිබ්බ නිසානේ. එච්චර වියදම් කළ ජේතවනේ හදලා බුදුරජාණන් වහන්සේ වඩම්මලා ඒ ආරාමේ බුදුහාමුදුරන්ට පූජා කරා. රන් කෙන්ඩියකින් පැන්වක් කළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට ඒ ආරාමේ ගොඩනැගිලි සියල්ල සංඝ සතු කළ ශාසනයට පූජා කරා. ඒකේ ප්‍රතිඵලෙ කී දෙනෙක් නෙළුවද? ඒ නගරේ හිටපු බුදුහාමුදුරන්ගේ ජීවිතයේ බුද්ධත්වයට පත් වෙලා වැඩ හිටිය අවුරුදු 45න් වස් කාල 19ක් වැඩ හිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. මුළු ත්‍රිපිටකයේ සඳහන් දේශනාවලින්, සූත්‍ර දේශනාවලින් වැඩිම ප්‍රමාණයක් ජේතවන පිම්බීමේ දේශනා කරපු දේශනා, විනය දේශනාත් එහෙමයි. බුදුරජාණන් වහන්සේගෙන් බණහලා සවැත් නුවර ජනතාව අතරින් කෝටි ගාණක් මාර්ගඵල ලැබුවා කියලා සඳහන් වෙනවා. එතකොට බලන්න එක පුද්ගලයෙක් නිසා ඔහුගේ ධනය වියදම් කළ ආරාමයක් හදලා ශාසනයට පූජා කිරීමේ පින කෝටි ගාණක් මිනිසයන්ට ධර්මාවබෝධය ලබලා දෙන්න ඒ මාර්ගේ පෑදුනා. ඒ නිසා මේ ශාසනය තුල මතක තියාගන්න හම්බ කරන්න එපා කියලා නේ. ධාර්මිෂ්ඨව හම්බ කරන්න. ගිහි ශ්‍රාවකයෝ ගිහි ජීවිතේ ලස්සනට ඇඳලා පැළඳලා ජීවත් වෙන්න. හැබැයි කෙනෙක්ගේ රාගය උපදින විදිහට, මිනිස්සු නොමග යන විදිහට, තව කෙනෙක් කෙලෙස් අවුස්සන විදිහට අඳින්න පළඳින්න එපා. ඔබේ ඇඳුම පවා ඔබ හිතන්න මගේ ඇඳුමෙන්වත් තව කෙනෙකුට රාග සහිත සිතක් ඇති නොවේවා. මගේ හැසිරීමක් තුළ, මගේ වචනයක් තුළ, මගේ ක්‍රියාවක් තුළ අන් අයගේ හිත්වල රාගය ඇති නොවේවා. එවැනි මොකද මේ කෙනෙක් නොමග යන්න එක විශාල අකුසලයක්, මිනිස්සු අවුස්සනවා, සමාජෙ නොමග යවනවා කියන්නේ. ඒ නිසා ඔබ ලස්සනට ඇඳලා පැළඳලා ඉන්න. ඔබ මොන විදිහේ පාට, මොන වගේ ලස්සනට ඇඳත්, කොච්චර ආභරණ විසාකාව පළඳගෙන හිටියේ 9 කෝටියක පළඳනාව. එතකොට කෝටි ගාණක් වටින මේල පළඳනාව පැළඳගෙන හිටියේ විසාකාව. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කොහෙවත් විසාකාව සෝවාන් වෙච්ච කෙනෙක් නේ. ඔබ අහලා ඇති විසාකාව පුංචි වයසේම සෝවාන් වෙච්ච කෙනෙක්.
විවාහ වුණා. විවාහ ජීවිතය තුළ දරුව 20 දෙනෙක් ලැබුණා කියලා. මොකද ඒ කාලේ ආයුෂත් වැඩි. විසාකාව අවුරුදු 120ක් ජීවත් වුණා. තරුණ පෙනුම පංච කල්යාණීය වයසට යනකම් විසාකාව තුළ පෙනුණා කියනවා. එතකොට විසාකාවගේ ජීවිතේ විවාහ වෙලා දරුව 20 දෙනෙක් හැදුණා. ඒ දරුව හොඳට හදා වඩා ගත්තා. බොහොම ලස්සනට ඇඳලා පැළඳලා රන් රිදී පොරවගෙන කාටවත් නැති කෝටි ගණනක් පළඳනාවක් පැළඳගෙන ජීවත් වුණා. ඒ නිසා මතක තියාගන්න මේ බුද්ධ ශාසනය තුල මොකද සමහරු මේ ධර්මය අල්ලන්නෙම වැරදි පැත්තෙන්. ඔවුන් හිතාගෙන ඉන්නේ ආ බණහනවනම් එයා නිකන් ඔහි වැරහැලි ඇඳගෙන ලස්සනට අඳින්න පළඳින්න නැතුව කරාමු දාන්නේ ඔක්කොම ගලවලා චේන් ගලවලා ඔක්කොම පැත්තක තියලා නිකන් මේ ඔක්කොම අනිත්‍යයි කියලා හෙන ගැහුවා වගේ ඔය බලාගත්තුවත බලාගෙන නිකන් කල්පනා කර කර ඉන්නවා. වැඩක් නැහැ. අනිත්‍යයි. ඔය එකක්වත් වැඩක් නැහැ. ඒ බුද්ධ ශාසනයේ අවබෝධය නෙමෙයි. ඒ හිතෙන් මවාගත්ත කලකිරීමක් තුල ධර්මයේ පටල ගත්ත අය. ඒ නිසා මතක තියාගන්න අවබෝධයෙන් ජීවත් වෙන එකයි. දැන් ඔබ හිතන්න බිම්බිසාර රජුරු සෝවාන් වුණා. සෝවාන් වෙලා වැඩක් නෑ මේ මාලිගාව මේ ඔක්කොම අනිත්‍යයි කියලා එළියට ගිහිල්ලා ගහක් යට ඉඳගත්තේ නෑ. ධාර්මිෂ්ඨව රජකම් කරා. බිම්බිසාර රජුරු ධාර්මිෂ්ඨව රාජ්‍ය පාලනය කරා. සෝවාන් වෙලා රටක් පාලනය කරනවා කියන්නේ ලේසි දෙයක්ද? රජකම් කරන්නේ. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුළ වැදගත්ම දේ අවබෝධයෙන් බුදුහාමුදුරුවෝ පන්සිල් රකින්න කෙනාට නටන්න, සින්දු කියන්න, නච්ච ගීත වාදිත වාදනය කරන්න, ගායනා කරන්න, මාලා ගන්ධ විලේපන සුවඳ ගල්වන් ඔබ සෙන් පවුඩර් ගෑවා කියලා. තියෙන මොන ආලේපන මොන මේකප් දාගෙන හිටියත් ගිහි ශ්‍රාවකයෙකුට පන්සිල් රකින්න කෙනෙකුට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක කොහෙවත් බුදුහාමුදුරුවෝ එපා කියලා නැහැ. ඔබ රන් රිදී මුතු පැණි පරිහරණය කරනවා. ඔබ රත්තරන් ගාගෙන ගෙදරක ජීවත් වුණත් ඔබ මොන තරම් ලස්සනට හිටියත් ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නනවා මගේ ශ්‍රාවකයන් ආදීනව දස්සාවිනු. ඒ තමන්ගේ පිනට ලැබෙන සැප සම්පත් පරිහරණය කරනවා. හැබැයි ආදීනව දකිමින් වාසය කරනවා. මාලිගාව හිටියත් එයා හිතනවා මේ අනිත්‍යයි. යම් දවසක මට මේ සියල්ල අතහැරලා යන්න වෙනවා. එයා ඒක බදාගෙන මම මේක දාලා යන්නේ නෑ කියලා අල්ලගෙන ජීවත් වෙන්නේ නෑ. එයා දන්නවා මේ සියල්ල අනිත්‍යයි. මේ සියල්ල මට යම් දවසක අතහැරලා යන්න දවසක් එනවා. අවබෝධයෙන් කාමයන් පරිහරණය කරනවා. එයා මොනතරම් ලස්සන ඇඳුම් පැළඳුම් ඇඳත් මොනතරම් ආභරණ පැළඳියත් කොච්චර ලස්සනට ජීවත් වුණත් හැම වෙලෙම හිතනවා මේ සියල්ල අනිත්‍යයි. ධර්මයේ මෙනෙහි කරමින් අනිත් ලෝකෙ මිනිස්සුන්ට වඩා සතුටෙන් ජීවත් වෙන්නේ ධර්මය අවබෝධ කරගත්තයි. ධර්මය වටහා ගත්තයි. ඇයි එයා දන්නවා මේ සියල්ල අනිත්‍යයි. අනිත්‍ය දේ අනිත්‍ය වෙලා යනකොට ඕක තමයි ලෝකේ ස්වභාවය කියලා සතුටින් හිත හදාගෙන අනිත් අය අඬනකොට අඬන්නේ නැතුව ඉන්න පුළුවන්. දුක් දේ දුකටපත් වෙනකොට එයා දන්නවා මේක තමයි ලෝකේ ස්වභාවය. ඒ නිසා අඬලා වැඩක් නැහැ, දුක් වෙලා වැඩක් නැහැ. එයා අවබෝධයෙන් ජීවත් වෙනවා. ඊළඟට පින්වතුනි විවාහ වුණාට පස්සේ අපි කතා කරේ වැරදි කාම සේවනයෙන් වැළකීම පිළිබඳ. විවාහ වුණාට පස්සේ විවාහක ස්වාමියේ තමන්ගේ බිරිඳකට තමන්ගේ ස්වාමියා ඔවුන්ට තමන්ගේ කාමභෝගී ජීවිතය තුළ විවාහ වෙනවා. ඔවුන් රාගික ජීවිත ගත කරනවා, දරුවෝ ලැබෙනවා, දරුවෝ හදා වඩා ගන්නවා. ඔවුන්ගේ ජීවිතය තුළ ඔවුන් සතුටෙන් ජීවත් වෙනවා. හැබැයි පොය දවස්වලට බුදුහාමුදුරුවෝ විශේෂයෙන් පෙන්නලා දෙනවා ගිහි ජීවිත ගත කරන මගේ ශ්‍රාවකයන්, සිල්වත් ශ්‍රාවකයන් පොය දවසට බ්‍රහ්මචාරී ජීවිත ගත කරනවා. අන්න පොය දවසට උපෝසතය ආරක්ෂා කරනවා කියන්නේ විවාහක ස්වාමියා බිරිඳ වේවා. එදාට දෙන්නම බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා. පුරුදු වෙනවා. හැමදාම එකට ජීවත් වුණත් විවාහ වෙච්ච දවසට දෙන්න බ්‍රහ්මචාරීව බොහොම සිල්වත්ව ඒ උතුම් සීලය එදාට ආරක්ෂා කරනවා. සමහර අය 4 පොයටම මාසෙකට දින 4ක් බ්‍රහ්මචාරී ජීවිත ගත කරනවා විවාහ වුණා. ඒ විදිහට තමයි ජීවිතේ ගිහි ශ්‍රාවකෙක් තමන්ගේ ජීවිතේ සකස් කරගන්න. හැබැයි විවාහක ස්වාමියෙක් කිසිම විදිහකට තමන්ගේ බිරිඳ ඉක්මවලා අනාචාරේ වෙනත් කාන්තාවරු පසුපස දුවන්නේ නැහැ. විවාහක බිරිඳක් තමන්ගේ ස්වාමියා ඉක්මවලා වෙනත්
පුරුෂයන් කරා වෙනස් ස්වාමිවරු කරා රාගිකව පහස හොයාගෙන දුවන්නේ. එහෙම යනවනං අන්න යා වැරදි කාම සේවනයේ දෙන සල්ලාල ජීවිතයක් ගත කරන අර ඉසිදාසිට වගේ සංසාරයේ කර්ම විපාක ගෙවාගෙන යන්න තරම් භයානක කර්ම රැස් කරගන්න කෙනෙක් බවට පත්වෙන. ඒ නිසා පිංහතුනි රාගය කියන්නේ ගින්න. බුදුරජාණන් වහන්සේ පෙන්නවා රාගේ තරම් ගින්නක් ලෝකෙ නෑ කියන. දැවෙනවා පිච්චෙනවා මිනිස්සු මේ රාගෙන් ගිනිගත්තට පස්සේ. හිත ඇතුළෙන් ගිනිගන්නවා වෙවුලනවා. කොච්චර මිනිස්සු රාග ගින්නෙන් දැවෙනවද. ඒව සංසාරයේ මනුස්්‍ය අතර වනත් මෙහෙමයි. උපදිනකොටම සමහර ඒවා ඒ අයගේ ජීවිතවල බුදු හාදුරු පෙන්වා මහණෙන මේ ලෝකෙ අල්පරජක්ක මහරජක්ක කෙලෙස් වැඩි අය ඉන්නවා උපතින්ම කෙලෙස් අඩු අය ඉන්න. ඒවා සමහරලාට සංසාරෙන් ගේන දේවල්. පෙර සසරි භාවනා කරලා හොඳට ගුණධර්ම පුරලා සිල්වත් ජීවිත ගත කරලා පෙර අසුභ භාවනාව පිළිකුල් භාවනාව ධාතු මනසිකාර භාවනාව වගේ කය ගැන අවබෝධය ඇතිවන භාවනා වඩල සංසාර පුරුදු තියෙනයි. උපෝපං ආත්ම භාවල බොහොම දමනී වෙච්ච කෙලෙස් ඇති අය හැටියට හොඳ හිත දියුණු පුද්ගලව හැටියට සසර උපදින. ඒ අයට තමන්ගේ ක්ලේෂ ධර්මයන් පාලනය කරගන්න පුළුවන්. ඕනම අවස්ථාවක තමන් හොඳ සිල්වත් කාටවත් නොමග යවන්න බෑ මොන්න උපක්‍රමේදුවත් ඔවුන් අල්ලගන්න බෑ. ඔවුන් සිල්වත් ජීවිත ගත කරනවා. හැබැයි සමහරයින්නවා සසරේ රාග චරිත රාගයේ බලවත් ඒ බලවත් එන්නේ සංසාරය රාගය යටපත් කරන්න උත්සාහරගෙන නෑ. පෙර සසරි පවා රාග සහිත ජීවිත ගත කරපු ඒ රාගයට නැඹුරු වෙච්චයි. සමහල්ලාවට ඒවැ කර්ම අපායේ ගින්දලා දුක්විඳලා තිරිසං ලෝකෝල වැටිලා දුක්විඳලා ආයි ඔහේ අර කර්මය ගෙවල උඩට එනවා මනුස්ස ලෝකෙට. ඒන්නෙත් රාග චරිතයක් හැටියට උපදින්න. ඒ ජීවිතයම රාගය නිසාම තමන් දැවෙනවා. සමාජි තුළ නින්දා පහස විඳිනවා. සමාජින් පීඩනයට පත්වෙන. තමන් ඉන්න විශාල ලැජ්ජාවකි. තමන්ට පාරි බැහැල යන්න බෑ. මිනිස්සු ගරහනවා සල්ලාලය කියකි මිනිස්සු ගරහන්න. ඒ වගේ සමාජ විශාල පීඩනයක් දුකක් විඳිනවා තමන්ගේ ක්ලේෂ ධර්මයන් නිසා තමන්ගේ ගෙවගෙවා විඳෝ විදෝ යන. ඒ නිසා පිංහතුනේ බුදු හාන්දුරු පෙන්නවා කෙනෙකුට මතකතියාගන්න මේ භාවනා කරපු පමණින් රාග නැති වෙනවා නෙමේ. රාගේ නැතිවෙන්නේ අනාගාමි වෙනකොට. අපේ කාමරාග පටිග කියලා කියන්නේ එක සංයෝජනයක්. ජීවිතයත් එක්ක බැදිච්ච ක්ලේෂ ධර්මයන් හැටියට අනුසේ ධර්ම ආශ්‍රව ධර්ම හැටියට පිහිටපු දෙයක්. කෙනෙක් දවසක් අසුභ භාවනාව කරා කියලා. දවසත් දෙක පිළිකුල් භාවනාව කරා කියලා පහෝදා ඉඳන් කෙලෙස් නැති වෙන්නේ එහෙම වෙන්නේ කාටවත්. පින්වතුනි අසුභ භාවනාව කරනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන අර ඇවිස්සිච්ච හිත තමන්ට පාලනය කරගන්න බැරුව දැවෙන කෙලෙස් සහිත හිත පාලනයකට ලක් වෙනවා. ඒක හරියට බුදුහාඳුරු පෙන්නවා ගින්දරකට කුකුල් පිහාට්ටක් ඇල්ලුව වගේ. ඔබ දන්නවා ගිනි ගොඩා. ගින්දරකට කවුරු හරි කුකුල් පිහාට්ටක් ලං කරලා අල්ල. ගින්දරකට කුකුල් පිහාට්ටක් ඇල්ලුවොත් වෙන්නේ ඒ කුකුල් පිහාට් ඇකිලෙනවා ඇකිලිලා එනවා. අන්න ඒ වගේ තමයි අසුබේ වඩනකොට පිළිකුල වඩනකොට රාග සිත තමා තුළ ඇකිලිලා යනවා කියන යටපත්වෙන නැති වෙනවා නෙමේ. අනාගාමී වෙනකොට තමයි සම්පූර්ණයම රාග සහිත සිත ආශ්‍රවයත්න එක්කම කාමරාග පටික සංයෝජන තමා තුළින් ප්‍රහාණය වෙලා යන. හැබැයි ඔබට ජීවිතය තුළ ඔබේ කෙලෙස් යටපත් කරගන්න අවශ්‍යන මොකද අපි මේ දේශනාව විශේෂෙන් මේ මාතෘකාව අද දේශනාවට ඇතුල් කරේ බොහෝ දෙනෙක් අපි දැක්ක අපේ අන්තර්ජාලයෙන් ෆේස්බුක් අඩවියෙන් අපේ ධර්ම දේශනා ගොඩාක් තරුණ පිරිස ඊළඟට YouTube නාලිකාව ඔස්සේ අපි දේශනාවන් ලෝකයට ධර්මප්‍රචාරය කරනකොට ඒ කමෙන්ට් වල අපි දැක්කා අනේ හාමුදුරනේ රාගය යටපත් කරගන්නේ කොහොමද ධර්මානුකූලව අපිට උපදෙසක් දෙන්න අපිට කියලා දෙන්න කොහොමද අපි මේ පාලනය කරගන්නේ මොකද මේ අපි ජීවත් වෙන්නේ කෙලෙස් වැඩි කාලෙක අතීතේ වගේ නෙමේ දැන් එන්න මිනිස්සුන්ගේ ආයුෂ පිරිහෙනකොට අවුරුදු 100න් පහළට ලෝකයේ කෙලෙස් ආයුෂ පිරිහෙනකොට බලවත් අකුසල් 3ක් ලෝකෙ වැඩෙන.
අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මය. මතක තියාගන්න දීර්ඝායුෂ ඇති කාලවල කෙලෙස් අඩුයි. මිනිස්සුන්ගේ ආවිස පිරිහෙන්න කෙලෙස් වැඩි. කෙලෙස් වැඩිවෙන්න ඊළඟ ප්‍රතිඵලය තවත් වේගෙන් ආවිෂ පිරිහෙන. අධර්ම රාගේ මිනිස්සුන්ගේ රාගය විකෘති රාගයක් ඇතිවෙන. බලන්න මිනිස්සු සත්තු වගේ මලකුණක් හරි කමක් නෑ. මළමිනියෙක් සමහරලාට ඔබ සමාජ දිහා ඔයලා බලන්න සමහර මේ මාධ්‍යයෙන් කියන්න බෑ. සමහර සිදුවී ඔබ බලන්න බනට සමාන පත්තර කියවනකොට සමහර සිදුවීම් වල අපිට බනට කියන්න බැරි සමහර දේවල් සමහරලාවට මැරිලා මෝචරියේ තියෙන මලකුණු ඒවා මලකුණුත් එක්ක විකෘති ජීවිත ගත කරන කෙලෙස් ඇවිස්සිච්ච මිනිස්සු සමාජයේ ඉන්නවා. ඊළඟට මල්ශාලාවට මිනිහ ගෙනාවට පස්සේ එම්බාම් කරලා මිනි පෙට්ටියට සරසන්න ඒ ටිකට ඇවිල්ලා මල්ශාලාව එම්බාම් කරන මිනිහට කීයක් හරි දීලා අනේ මට ටික වෙලාවක් දෙන්න කියලා අර මලමිනි එක්ක විකෘති ජීවිත ගත කරලා යන පුද්ගලයෝ ගැන සමාජයේ තියෙනවා. ඔබට සමහරට පුදුම වෙයි මේ සිදුවේ. අද සමාජයේ මහ විකෘති ලෝකයක්. විකෘති රාගයෙන්, විකෘති ද්වේෂයෙන් මිනිස්සු සත්තුන්ට අන්තයි. බුදුහාමුදුරු පෙන්වුවා මිනිස් ආයුෂ අවුරුදු 100න් පහළට එනකොට අධර්ම රාගය බලවත් වෙනවා. විෂම ලෝභය බලවත් වෙනවා. මිත්‍යා ධර්මයේ බලවත්. මිත්‍යා ධර්මයේ විස්තර කරලා තියෙන්නේ පිරිමින් ගැන විකෘති රාගයකින් ඇදිලා යනවා. කාන්තාවන් එක්ක විකෘති විදිහට ඇදිලා යනවා. ලෝක සම්මතයේ තමයි පිරිමියෙක් කාන්තාවකට ඇදිලා ඒක සාමාන්‍ය දෙයක්. කාන්තාවක් පිරිමියෙක් ගැන ඇදී යෑම එක සාමාන්‍ය දෙයක්. විකෘතිය තමයි පිරිමියෙකුටත් කාන්තාවකටත් විකෘති විදිහට ඇදිලා යනවා. ඒක ඒ විකෘතිය බලවත් වෙන්නේ මිනිස් ආවිෂ පිරිහිලා අවුරුදු 100න් පහළට පිරිහෙන තැන කියන. ඊට කලින් යම් තිබුණට ඒක සමාජයේ ඉතා විකෘති සහගත සමාජයේ ගරහා කරන දෙයක්. ලෝකෙ පිළිකුල් කරන දෙයක්. හැබැයි මිනිස් ආවිෂ පිරිහිලා අවුරුදු 100න් පහළට එනකොට මහණෙනි ලෝකේ පුරාම විකෘති කෙලෙස් තුල මිනිස්සුන්ගේ මනසේ විකෘති රාගයත් එක්ක අධර්ම රාගෙ පැතිරෙනවා. අද අපිට ලෝකේ සමහර රටවල් විවාහයේ නීතිගත කරලා තියෙනවා සමලිංගික විවාහයක්. එතකොට අපිට පේනවා එවැනි විකෘති දේවල් පිරිමින් එක්ක කාන්තාව එක්ක ඒවා විකෘතියක්. කෙලෙස් වල තියෙන ඊටමත් විකෘතිම තත්වයන් සමාජයේ අවසානයේ අනාගත ලෝකේවා නීතිගත වෙලා සාමාන්‍ය දේවල් බවට පත් වෙනවා. පින්වතුනි මේ තුලින් ඔබ හිතන්න අපි මොනතරම් විකෘති ලෝකයකද ජීවත් වෙන්නේ. කෙලෙස් වලින් මිනිස්සු විකෘති වෙලා බුදුහාඳුරු පෙන්නනවා මේ ආවිෂ පිරිහිලා අවුරුදු 10ට ලං වෙනකොට දැන් මේ වෙනකොට මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 60 70 75 වගේ සාමාන්‍ය ආවිෂක අපි ඉන්නේ. මේ ආවිෂ අඩු වෙලා අවුරුදු 10ට ලං වෙනකොට චක්‍රවර්ති සීහනාද සූත්‍රයේ තියෙනවා රාගය ඇවිස්සීලා මිනිස්සු එළුවෝ බල්ලෝ බලල්ලු තිරිසන්නුන්ට අන්තයි කියන. මේ මගේ අම්මා නේද? මේ මගේ සහෝදරයා නේද? මේ මගේම දුව නේද? මගේ ඥාතියා නේද කියන සමාජ සම්මත සීමාවල් එදාට නැති වෙනවා කියන. පාරද මිනිස්සු ඉන්න තැනද බස් හෝල්ට් එකද මිනිස්සු බලන් ඉන්නවද නැද්ද හොඳද නැද්ද? ඔක්කොම නැති වෙලා ගිහිල්ලා සත්තු වගේ විකෘති ජීවිත ගත කරන ලෝකයේ කෙලෙස් වලින් බලල්ලු තිරිසන්නුන්ට අන්ත වෙනවා කියන අනාගතේ. ඒ තුලම ලෝක විනාශය අන්තක්කල්ප විනාශේ මිනිස්සු මෘග සංඥා පහළ වෙලා මෘග සංවර්ෂා වැහැලා කෙලෙස් වලින්ම විකෘති වෙලා ලේ පිපාසාවෙන් එකිනෙකා මරා ගන්න විකෘතිතාවයක් ඇති වෙනවා කියලා. මේ රාගය දැවුනට පස්සේ සමහර චරිත විකෘති චරිත කෙලෙස් වල භයානකකම සමහර පුද්ගලයෝ ඉන්නවා විකෘති විදිහට අපචාර කරලා විකෘති විදිහට දූෂණය කරලා ඒ විතරක් නෙමෙයි ඔවුන්ව මරලා ඇඟේ ලේ ගාගෙන මහා විකෘති විදිහට ඔවුන් අවසානයේ විකෘති හිතාගන්න බැරි ජීවිතයක් තිරිසන්නුන්ට අන්තයි. ඒ නිසා මෙවැනි මනුස්ස මනසක් මේ මට්ටමට කෙලෙස් වලින් විකෘති වෙලා යනවා. ඒ නිසා පින්වතුනි අප්‍රමාදී වෙන්න. සිල් රකින්න පුළුවන් තරම් අඬා හරි සිල් රකින්න.
ඒක ප්‍රතිපල් කොච්චර කෙලෙස් බලවත් වනත් මොනතරන් රාගයෙන් පීඩාවක් ඇති වුණත් නිතර බුදුගුණ හිතන්න දහම් ගුණ හිතන්න සඟගුණ හිතන්න අසුභ වසයෙන් පිළිකුල් වසයෙන් ජීවිතයේ දිහා බලන්න බලලා නිති පන්සිල් රකින්න දිවිහිමියෙන් ආරක්ෂා කරගන්න. ඔබට පුළුවන් තරම් පෝය දවසට බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්න විවාහ වෙනකං කුමර බඹසර කුමරි බඹසර ආරක්ෂා කරගන්න. තින් ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතය තුළ උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ඔබ හැම දෙනාටම තව පුංචි පණවිඩයක් තියෙනවා. අපේ සීල ස්වරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ හොරණ දික්හේනපුර වැලිපත පිහිටි සීල ස්වර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථාන පුණ්‍ය භූමියට ගිලන් ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසක් නේවාසික ප්‍රතිකාර ලබන රෝහලක් බඳු අපි පවත්වාගෙන යන පින්බීමට සැදැහැවතුන්ට පැමිණිලා ඖෂධ පූජාවන් දිනපතා සිදු කරනවා. ඒ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. ගිලන් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් තමන්ට පුළුවන් පමණින් දානමානාදී කටයුතු සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම සීල ස්වර්ණ පුණ්‍ය භූමියේ අපි බක්කුල මහා සෑය නමෙන් බක්කුල මහරහතන් වහන්සේගේ නාමයෙන් සුවිශාල මහා සෑයක් ඉදි කරනවා. මේ දවස්වල චෛත්‍යයේ නිර්මාණ ප්‍රතිමා වහන්සේලා 80 මහා ශ්‍රාවක පිළිම ඒ වගේම ගොඩාක් ප්‍රතිමා වහන්සේලා නිර්මාණ කටයුතු සිදු වෙනවා. ඔබට පුළුවන් කැමති දිනවල ඇවිල්ලා ශ්‍රම දාන කටයුතු වලට සම්බන්ධ වෙන්න. ඒ වගේම ඔබේ ශක්ති පමණින් බක්කුල මහා සෑය වෙනුවෙන් ඇවිල්ලා සම්බන්ධ වෙලා උදව් උපකාර කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ කාරණිය සිහිපත් කරමින් ධර්ම ශ්‍රවණය කර ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාටමත් උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ ධර්ම ශ්‍රවණමේ පින ආශිර්වාදයක් වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.